ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. පින්වත්නි, අදත් උදෑසන මේ ඉරිදාවේ අපි සූදානම් වෙන්නේ සතියන්ත සීල භාවනා වැඩසටහනේ උදෑසන වැඩසටහන ඔබට සමීප කරන්නට. ඉතින් අද උදෑසන කාලේ බොහොම පුණ්‍යවන්තව ගත කරන්නට ශ්‍රද්ධා රූපවාහිනිය ලක්කිරු ගුවන්විදුලි ඇසුරු කරන ඔබට ඔන්න වාග්ය උදා වෙලා තියෙනවා. පින්වත්නි, අදත් උදෑසන ඒ පින්වත් ස්වාමීන් වහන්සේ මේ මැදිරියට වැඩම කළා. සත්‍යන්ත සීල භාවනා වැඩසටහනේ උදෑසන වැඩසටහන වෙනුවෙන් උතුම් අනුශාසනාවන් සිදු කරන්නට. අපි පින්වත් ස්වාමීන් වහන්සේව මුලින්ම පාද වන්දනා කොට නමස්කාර කොට පිළිගනිමු. පින්වත් ස්වාමීන් වහන්සේ අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද උදෑසන වැඩසටහන ඔබට සමීප කරන්නට බැතිබර දායකත්වය එකතු කරන පින්වතුන් සිහිපත් කරගමු. මීට වසර 2කට පෙර මිය පරලොව ගිය කේ තිලකසේන මහතාට පින් අනුමෝදන් කිරීම පිණිස උණුමුල්ල මෙත්සිසිල මහමෙවුනාව භාවනා අසපුවට සම්බන්ධ පින්වත් පිරිසක් විසින් තමයි අද දවසේදී මේ සතියන්ත සීල භාවනා වැඩසටහනේ උදෑසන වැඩසටහන වෙනුවෙන් බැතිබර විකාශන දායකත්වය එකතු කරන්නේ. පින්වත්නි, අපි සිහිපත් කළ අද උදෑසන කාලයේදීත් මීට හරියටම වසර 17කට පෙර ලංකාවේ සුනාමි ව්‍යසනය සිදු වෙන්නේ අද වැනි දවසක. එදා අපේ මිනිසුන් 30,000කට වැඩි ප්‍රමාණයක් එකම දවසක එකම මොහොතක ජීවිතයෙන් සමුගන්නවා. ඉතින් මේ අද දවසේදී මේ සත්‍යන්ත සීල භාවනා වැඩසටහනේ උදෑසන වැඩසටහන පැවැත්වෙන කාලය තමයි එදා ඒ ඛේදනීය පුවත වාර්තා වන්නේ. ඉතින් පින්වත්නි, අපි මේ දේශනා මාලාව අතරතුරේදීත් හැකි සෑම මොහොතකම ඒ පින්තුණු සිහිපත් කරගෙන අද දවස තුල අප විසින් කරන කියන සියලුම පින් ඒ පින්තුණු දෙසා පුණ්‍යානුමෝදනා සිදු කරමු. මෙවන් අකල් මරණයක්, එවන් අකල් මරණයක් ඔවුන්ගේ සසර පුරාවට නැවත වාරයක් සිදු නොවන්නට මේ සියලු පින් අපි අනුමෝදන් කරමු. ඒ පින්වතුන් අත සිහිපත් කරගෙන අද දවසේම ඒ වෙනුවෙනුත් අපි පින් කරන්නට සිහිපත් කරගෙන පින්වත් ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. අද උදෑසන සත්‍යන්ත සීල භාවනා වැඩසටහන වෙනුවෙන් මෙතෙන් සිට ඒ උතුම් වූ අනුශාසනාවන් සිදු කරන්නට පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. සුබෝදෑසනක්. මේ අද දවසේ සතියන්ත සීල භාවනා වැඩසටහන ආරම්භ කරන්නයි සූදානම. අපි මුලින්ම තෙරුවන් සරණ ගිහිල්ලා සීලේ පිහිටමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တ තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි တ තියම්පි ධම්මං සරණං ගච්ඡාමි တ තියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. සීල අධිෂ්ඨාන කරගන්න.
සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සතුන් මැරීමෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි. ශික්ෂාපදය සමාදන් වෙමි. සොරකමින් වැළකීම නම් වූ සොරකමින් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි. ශික්ෂාපදය සමාදන් වෙමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි. ශික්ෂාපදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් බොරු වූ කීමෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි. ශික්ෂාපදය සමාදන් වෙමි. මත්පැන් හා මත්පැන් හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි. ශික්ෂාපදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ උතුම් තිසරණ සහිත වූ මාගේ මේ ශීලය මාගේ මේ ශීලය මෙලව යහපත පිණිසද මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද පරලොව සුගතිය පිණිසද අමා මහ නිවන අමා මහ නිවන අවබෝධ වීම පිණිසද අවබෝධ වීම පිණිසද හේතු වේවා. හේතු වේවා. වාසනාව වේවා. වාසනාව වේවා. සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහ සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ වසරේ එළඹෙන අවසන් සතියන්ත භාවනා වැඩසටහනටයි මේ පින්වතුන් සහ සම්බන්ධ වෙලා සිටින්නේ. ඉතින් අපි 2022 වසර ආරම්භයේ සිටින පිරිසක්. ඒ නිසා මාද කල්පනා කළා ගෙවුණු වසරේත් එළඹෙන වසරේත් මේ පින්වතුන්ගේ ජීවිතයට යමක් එකතු කරගන්නට ධර්මය කියලා දෙන්න. පින්වත්නි, අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ අපේ ධර්ම දේශනාව සිදු කරනු ලබන්නේ උණමුල්ල මෙත්සිසිල භාවනා අසපුවේ උපස්ථාන කමිටුවේ සමාජිකව සිටලා හදිසියේ මිය පරලොව ගිය මීට වසර දෙකකට පෙර කේ තිලකසේන මහතාට පරලොව වශයෙන් පින්පෙත් අනුමෝදන් කිරීම කියන උතුම් අදහසින්. ඒ වගේම අද සුනාමි ව්‍යසනය සිද්ධ වෙලා අදට වසර 17ක් සැපිරෙන දවස. ඉතින් මේ මිය පරලොව ගිය සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමට ධර්ම දේශනාව අවසානයේ අපි බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ කරුණු 6ක් ලෝකේ පහළ වීම දුර්ලභයි කියලා. මේ කරුණු 6 ලෝකේ පහළ වීම අතිශය දුර්ලභ බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. ඒ තමයි තථාගත වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වීම අතිශය දුර්ලභයි. කල්ප ගණනිකුනුයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ. ඒ පළවෙනි දුර්ලභ කරුණ. ඊළඟ දෙවැනි දුර්ලභ කරුණ තමයි
තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද ධර්ම විනය දෙසන පුද්ගලයා ලෝකේ දුර්ලභයි. ඒ බුදුරජාණන් වහන්සේ වදාරන්නට යෙදුන ශ්‍රී මුක බුද්ධ දේශනා ඒ විදිහටම කියලා දෙන කෙනා ලෝකේ දුර්ලභයි. ඊළඟට රහතුන්ගේ ගමනාගමනයේ ඇති රහතන් වහන්සේලා වඩින ඒ ආර්ය ආයතන වන මධ්‍යම ප්‍රදේශයේ ඉපදීම ලෝකේ දුර්ලභයි. ඒ රහතන් වහන්සේලා ගමන් කරන වඩින ඒ මධ්‍යම ප්‍රදේශයේ ඉපදීම අතිශයින්ම දුර්ලභයි. ඒ වගේම පින්වත්නි, මනුෂ්‍ය ලෝකයට ඉපදුණු කෙනා ඉන්ද්‍රියන්ගෙන් අඩුපාඩු නැති බව, ඇස කන නාසය දිවකය මනස, මේ ඉන්ද්‍රියන් අඩුපාඩු නැතුව ඉපදීම ලෝකේ දුර්ලභයි. ඉතින් අපිට දුර්ලභ වාසනාවක් අපිට ලැබිලා තියෙනවා. අපි ඉන්ද්‍රියන් සමග අඩුපාඩු නැතුව ඉපදිලා ඉන්නවා නම් ඒක තේරුම් ගන්නට ඕන. අතිශය දුර්ලභ අවස්ථාවක් තමයි අපිට මේ ලැබිලා තියෙන්නේ. ඊළඟ එක තමයි දුර්ලභ කරුණ තමයි මේ කෙලතොළු නැති, ඊළඟට එයාට හොඳට තේරෙන කියලා දෙන ප්‍රඥාව තියෙන කෙනෙක් වශයෙන් ලෝකේ ඉපදීම අතිශය දුර්ලභයි. නුවණ තිබෙන කෙනෙක් වශයෙන් ඉපදීම ලෝකේ අතිශය දුර්ලභයි. ඊළඟ දුර්ලභ කරුණ තමයි කුසල ධර්මයන් දියුණු කිරීමෙහි කැමැත්ත ලෝකේ දුර්ලභයි. එතකොට කුසල ධර්මයන් දියුණු කිරීමෙහි කැමැත්ත ලෝකේ අතිශයින්ම දුර්ලභයි. ඒ කියන්නේ කෙනෙකුට කුසල් දහම් දියුණු කරන්න ඕන කියලා කැමැත්තක් ඇති වෙනවද? බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කැමැත්ත අතිශය දුර්ලභ දෙයක් බව. අනිත් දේවල් කර ඉන්න පුළුවනි. එහෙත් කුසල ධර්මයන් දියුණු කිරීමෙහි කැමැත්තක් හට ගැනීම ලෝකේ දුර්ලභයි. ඉතින් ඒ නිසා මේ දුර්ලභ කරුණු 6 තථාගතයන් වහන්සේ නමක් ලෝකේ පහළ වීම දුර්ලභයි. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන කෙනා ලෝකේ දුර්ලභයි. රහතන් වහන්සේලා ගමනාගමනයේ තියෙන ඒ ඉපදින ඒ ප්‍රදේශයක ඉපදීම ලෝකේ දුර්ලභයි. ඉන්ද්‍රියන් අඩුපාඩු නැතුව ඉපදීම දුර්ලභයි. ප්‍රඥාව නුවණ ඇතුව ඉපදීම දුර්ලභයි. ඒ වගේම කුසල ධර්මයන් දියුණු කිරීමෙහි කැමැත්ත ලෝකෙහි දුර්ලභයි. දැන් අපි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණු කාලෙක, ඊළඟට ඒ මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටට වැඩපු කාලෙක, මේ ධර්මයේ ඇසෙන කාලෙක, මේ අතිශය ඉන්ද්‍රියන් අඩුපාඩු නැතුව ඉපදිලා නුවණැත්තෙක් වෙලා කල්පනා කරන්න පුළුවන් හැකියාව. එතකොට මේ දුර්ලභ වූ කරුණු රාශියක් අපිට ලැබිලා තියෙන්නේ. හැබැයි මේ කරුණු රාශිය පාදක කොටගෙන අපි මහන්සි ගන්න ඕන පින්වත්නි, මේ කුසල ධර්මයන් දියුණු කර ගැනීමෙහි කැමැත්ත ඇති කර ගැනීමට. ඒක ලෝකේ දුර්ලභයි. ඒටත් අදාළ වෙන උතුම් සූත්‍ර දේශනාවක් අපි අද ඉගෙන ගනිමු. අද දවසේ කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ 6 වෙනි පොත් වහන්සේගේ අඩංගු උතුම් සූත්‍ර දේශනාවක්. මේ දේශනාවේ නම ආනන්ද සූත්‍රය. ඒ අප සරණ ගිය තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වූ ආනන්ද ස්වාමින් වහන්සේට, ආනන්ද මහරහතන් වහන්සේට වදාළ දෙසුම. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී ආනන්ද ස්වාමින් වහන්සේ දවසක් ගිහිල්ලා වන්දනමාන කරලා පැත්තකින් වාඩි වුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට මෙසේ වදාලා, ආනන්දය, යම්කිසි භික්ෂුවක් මෙන්න මේ කරුණු 10කින් සමන්නාගත වෙලා නම්, මේ කරුණු 10න් යුක්ත නම්, එයා මේ බුද්ධ ශාසනයෙහි ධර්ම විනෙහි දියුණුවක්, විශේෂ දියුණුවක්, විපුල බවකට පත් නොවන්නේය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. මේ කරුණු 10ක් තියෙනවා නම්, ඒ කරුණු 10 තියෙන පුද්ගලයා බුද්ධ ශාසනයෙහි දියුණුවක් නොලබන්නේය, අභිවෘද්ධියක් නොලබන්නේය
කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. මේකේ තියෙන්නේ නේතං ඨානං විජ්ජති. එය විය නොහැකි. බුද්ධ ශාසනයේ දියුණුවක් ලබනවා කියන එක වෙන්නේ නැහැ කියනවා මේ කරුණු 10 තියෙනවා නම්. එතකොට දැන් අපි තේරුම් ගන්න ඕන මම මුලින් කිව්වා අපි මේ වසරේ අවසාන ඉරිදාවේ ඉන්නේ. එතකොට අපි තමන්ගේ ගෙවිච්ච වසර ගැන ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕන. මම මේ ගෙවිණු වසරේ මගේ ගුණධර්මවල දියුණුවක්ද පරිහානියක්ද සිද්ධ වුනේ. එතකොට දැන් අපි නව වසරේ ආසන්නයේ ඉන්නේ. එතකොට තේරුම් අරගන්න ඕන මගේ පරිහානියක් වුණා නම් අපි දියුණුව කරා යන්න. එතකොට දියුණුවක් වුණා නම් ඒක තවත් දියුණු කරන්න මහන්සියක් ගන්න ඕන. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ කරුණු 10 තියෙනවා නම් එයාට බුද්ධ ශාසනයේ දියුණුවක් ලබන්න බෑ කියලා. පළවෙනි කරුණ තමයි එයා ශ්‍රද්ධාව නැත්නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක ඇති කරගෙන නැත්නම් එයා මේ බුද්ධ ශාසනයෙහි දියුණුවක් අභිවෘද්ධියක් විපුල බවක් ලබන්නේ කියන එක සිද්ධ වෙන්නේ නැහැ කියනවා. එතකොට කෙනෙකුට අසද්ධාව තියෙනවා නම් ශ්‍රද්ධාව නැත්නම් බුදුරජාණන් වහන්සේව හොඳට ගුණ වශයෙන් හඳුනාගෙන නැත්නම් එයාගේ බුද්ධ ශාසනයෙහි දියුණුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ පළවෙනි කරුණ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දෙවෙනි කරුණ තමයි දුස්සීල කෙනෙක් මේ බුද්ධ ශාසනයේ කිසි දිනක දියුණුවක් නොලබන්නේය. මේ දුස්සීල කෙනෙක් බුද්ධ ශාසනයේ කිසි දිනක දියුණුවක් නොලබන්නේය. ඊළඟ කරුණ තමයි ආනන්දය යම් කිසි කෙනෙක් දහම් දැනුම ලබලා නැත්නම් ධර්මයේ ඉගෙනගෙන නැත්නම් ධර්මයේ කියවලා තේරුම් අරගෙන නැත්නම් එයා බුද්ධ ශාසනයේ දියුණුවක් ලබන්නේය කියන එක සිද්ධ වෙන්නේ නැහැ කියනවා. එතකොට පින්වත්නි අපි අපේ ජීවිතේ මේ බුද්ධ ශාසනයේ තුල දියුණුවක් ලබන්න නම් පිරිහෙන කරුණු මුලින් තේරුම් අරගෙන ඉන්න ඕන. එතකොට පිරිහිලා යනවා එයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් විශ්වාසයක් ගොඩනගාගෙන නැත්නම් ඊළඟට එයා සිල් රකින්නේ නැත්නම් එයා දියුණුවක් ලබන්නේ නැහැ. ඊළඟට ධර්මයේ ඉගෙනගෙන නැත්නම් එයා දියුණුවක් ලබන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ කෙනෙක් අකීකරුණම් එයා කියන දේ කරන්න බැරි කෙනෙක් නම් අකීකරුණම් එයා බුද්ධ ශාසනයෙහි දියුණුව නොලබන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. කෙනෙක් අකීකරුණම් එයා බුද්ධ ශාසනයේ දියුණුවක් ලබන්නේ නැහැ. ඊළඟට කෙනෙක් පාප මිත්‍රයෝ ආශ්‍රය කරනවා නම් පාප මිත්‍රයෝ අසත්පුරුෂයෝ ආශ්‍රය කරනවා නම් එයා මේ බුද්ධ ශාසනයෙහි දියුණුව නොලබන්නේය. පාප මිත්‍රෙක් තමන්ගේ ජීවිතයට හම්බුනොත් එදා ඉඳලා එයා පිරිහෙන්න පටන් ගන්නවා. පාප මිත්‍රෙක් ආශ්‍රය කිරීම මෙන්න මේ වගේ. අටුවාවේ සඳහන් වෙනවා පාප මිත්‍රෙක් ආශ්‍රය කිරීම මෙන්න මේ වගේ. පාප මිත්‍රයා හරියට කුණු වෙච්ච මාළු වගේ. පාප මිත්‍රයා ආශ්‍රය කරන කෙනා කුණු මාළු ඔතන කොළේ වගේ. කුණු මාළු අයින් කළාට කොළේ තියෙන ගඳ කොළේ තියෙනවා. අර මාළු වගේ. ආන් ඒ වගේ තමයි පාප මිත්‍රෙක් ආශ්‍රය කරන්න පටන් ගත්තොත් එදා ඉඳලා එයා පිරියනවා. බුද්ධ ශාසනයේ දියුණුවක් ලබන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ බුද්ධ ශාසනයේ පිරිහෙන ඊළඟ කරුණ තමයි කුසීත බව, කම්මැලි. එයා ධර්මයේ දියුණු කරන්න කම්මැලි. කුමටද කම්මැලි? අකුසල් දහම් ප්‍රහාණය කිරීමටත් කුසල් දහම් උපදවා ගැනීමටත් එයා කම්මැලි, කුසීතයි. ධර්මයේ දියුණු කරන්න එයා කුසීත බව ඉන්නවනම්, කුසීත බවින් ඉන්නවනම් එයා මේ බුද්ධ ශාසනයේ පිරිහිලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඊළඟ කරුණ තමයි
ආනන්දය මේ කෙනෙක් සිහිමුලාවෙන් ඉන්නවා නම් මුට්ටස්සති සිහිමුලාවෙන් ඉන්නවා නම් සිහිය නැත්නම් එයා බුද්ධ ශාසනයේ දියුණු වෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අසන්තුට්ඨෝ හොති. එයාට ලද දෙයින් සතුටු වෙන්න බැරි නම් ලද දෙයින් සතුටු වෙන්න බැරි නම් එයා බුද්ධ ශාසනයෙහි දියුණුවක් ලබන්නේ නැහැ. ඊළඟට පාපී ඉච්ඡාවෙන් යුක්ත නම් පාපී ආශාවෙන් යුක්ත නම් එයා බුද්ධ ශාසනයෙහි දියුණුවක් ලබන්නේ නැහැ. ඊළඟට එයා මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත නම් දන් දීලා වැඩක් නැහැ, උදව් පදව් කරලා වැඩක් නැහැ, සේවා කටයුතු වල වැඩක් නැහැ, මේ කර්ම විපාක නැහැ. ඊළඟට අම්මට තාත්තට උපස්ථාන කළ වැඩක් නැහැ, මෙලෝ පරලොව නැහැ, උපපාතික සත්‍යෝ නැහැ, මිනිස් සංතාන ඉක්මවා දියුණු කළ ශ්‍රමණ බමුණු නැහැ කියලා මෙයා සිතනවද කියනවද? එතකොට මේ එයා මිත්‍යා දෘෂ්ටි, එයා දියුණු වෙන්නේ නැහැ. එතකොට කෙනෙක් බුද්ධ ශාසනයේ දියුණු වෙන්න අදහසක් තියෙනවා නම් පළමුවෙනින්ම මේ පිරිහෙන්නා වූ කරුණු Taman තේරුම් අරගෙන ඉන්න ඕන. කෙනෙක් පිරිහෙනවා ශ්‍රද්ධාව නැත්නම්. කෙනෙක් පිරිහෙනවා දුස්සීල නම්. කෙනෙක් පිරිහෙනවා දහම් දැනුම නැත්නම්. කෙනෙක් පිරිහෙනවා අකීකරු නම්. ඊළඟට කෙනෙක් පිරිහෙනවා පාප මිත්‍රයස් ඇසුරු කරනවා නම්. කෙනෙක් පිරිහෙනවා කුසීත නම්. සිහි මද නම්, සිහිය නැත්නම් එයා පිරිහෙන කෙනෙක්. ලද දෙයින් සතුටු වෙන්න බැරි නම් එයා පිරිහෙන කෙනෙක්. ඊළඟට පාපී ඉච්ඡාවෙන්, පාපී ආශාවෙන් යුක්ත නම් එයා පිරිහෙන කෙනෙක්. මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත නම් පිරිහෙන කෙනෙක්. ඒ බුදුරජාණන් වහන්සේ පිරිහෙන කරුණු බුදුරජාණන් වහන්සේ වදාලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කෙනෙක් නොපිරිහෙන දියුණු වෙන කරුණු වදාලා. ඒකයි මේ දේශනාවේ තියෙන විශේෂත්වය. පැත්තකින් තියෙනවා පිරිහිලා යන එක, අනික් පැත්තෙන් තියෙනවා නොපිරිහි බුද්ධ ශාසනයේ දියුණු වෙන්නේ කෙසේද? ඔන්න අපි මහන්සි ගන්නට ඕන බුද්ධ ශාසනයේ තමන් මේ ධර්ම විනෙහි දියුණුවක් ලබන කරුණු තේරුම් අරගෙන ඒ කරුණු දියුණු කරගෙන මේ බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ලබන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා මේ කුසල ධර්මයක ලක්ෂණ 3ක් තියෙනවා. ඒ තමයි එක පරියානි පිරිහිලා යනවා. 2 තිති එක තැන පවතිනවා. 3 අභිවෘද්ධි දියුණු වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ පරිහානි පුද්ගලයාත් තිති ඒ කුසල ධර්මයන් එක තැන තියෙන පුද්ගලයාත් දියුණුවක් ලබන්නේ නැහැ කියලා. මාර්ගඵල ලබනවා නම් ලබන්නේ මේ අභිවෘද්ධියක් යෙදෙන පුද්ගලයාමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය කෙනෙක් ශ්‍රද්ධාවෙන් යුක්ත නම් මේ ධර්ම විනෙහි මේ අභිවෘද්ධියකට විපුල බවකට දියුණුවකට පත්වන්නේය. ඨානමේතං විජ්ජති. එය වෙන්න පුළුවන් කියනවා. මොකද්ද වෙන්න පුළුවන්? කෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි හොඳ ශ්‍රද්ධාවකින් යුක්ත නම් එයා බුද්ධ ශාසනයෙහි දියුණු වෙන කෙනෙක්. මේ ශ්‍රද්ධාව තමයි පින්වත්නි ශ්‍රද්ධා බීජං බුද්ධ ශාසනයෙහි පැලවෙන දේ. බුද්ධ ශාසනයෙහි පැලවෙන දේ තමයි ශ්‍රද්ධාව. එතකොට ශ්‍රද්ධාව කෙනෙකුගේ ජීවිතේ ඇතිවන්නේ කෙසේද? ඒකට කරුණු 2ක් උපකාර වෙනවා. පළවෙනි කරුණ තමයි කල්යාණ මිත්‍ර සේවනය. තමන්ට යහපත අයහපත කියලා දෙන පින්පව් හඳුන්වලා දෙන කෙනෙක් හම්බ වෙන්නට ඕන. දෙවැනි කරුණ තමයි සද්ධර්ම ශ්‍රවණය. ඒ කල්යාණ මිත්‍රයා ඇසුරින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරනකොට ඒ ධර්මයේ පාදක කරගෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගන්නවා. අන්න ඒකට කියනවා ශ්‍රද්ධාව. සද්ධාති තථාගතස්ස බෝධින් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මුළු හදවතින්ම
පිළිගැනීම. ඒ බුදුරජාණන් වහන්සේ ඉතිපිසෝ භගවා අරහං උන්වහන්සේ නිකලෙස් උත්තමේ සම්මා සම්බුද්ධ මේ ගුරු උපදේශ රහිතව චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කළ කෙනෙක්. ඊළඟට අවබෝධයට අනුව ජීවිතේ ගත කළ කෙනෙක්. විද්‍යාචරණ සම්පන්නයි. ඊළඟට නිවන් මඟ හොයාගෙන අමා මහ නිවනට පත්වෙච්ච උත්තමෙක් සුගතයි. සියලු ලෝක අවබෝධ කරලා සියලු ලෝකවලින් නිදහස් වෙච්ච උත්තමෙක් ලෝක විදුයි. දමනය කළ නොහැකි පිරිස් දමනය කළා අනුත්තර පුරුෂ ධම්මසාරති. දෙව්ලොව දෙවියන්ට මනුලොව මිනිසුන්ට එකම ශාස්ත්‍රඥ වහන්සේ සත්තා දේව මනුස්සානං. උන්වහන්සේ අවබෝධ කරගත් එක අන් අයට කියලා දුන්නා. බුද්ධයි මේ සියලු ගුණයන් දරා ගැනීමට වාග්යවන්ත වූ නිසා අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ භගවා වනසේක. මේ විදිහට පින්වත්නි ගුණ වශයෙන් හොඳට බුදුරජාණන් වහන්සේව හඳුනා ගන්නට ඕනේ. අන්නේ හඳුනා ගැනීමට බුදුරජාණන් වහන්සේ වචනයක් වදාලා ඒ තමයි ශ්‍රද්ධාව. අපි කියනවා පැහැදීම. අපි කියනවා විශ්වාසය කියලා. අන්නේටත් ඒ තමයි බුද්ධ ශාසනයේ දියුණු වෙන පළවෙනිම ලක්ෂණය. පළවෙනිම අංගය. ඒ නිසා ඔබ දැන් පස්සෙල්ල බලන්න ඕන මේ වසරේ මගේ ශ්‍රද්ධාවට කොහොමද උනේ? බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ශ්‍රද්ධාව තිබෙන තාක් එයාගේ ජීවිතේට අකුසල් එකතු වෙන්නේ නැහැ. අකුසල් එකතු වෙන්නේ ශ්‍රද්ධාව තියෙනකම්. ශ්‍රද්ධාව තියෙනකම් වර්ධින්නේ නැහැ. ඒත් යම් වෙලාවක ශ්‍රද්ධාව අතුරුදහන් වන්නේද එවිට අකුසල්හි එකතු වීමක් වැද ගැනීමක් සමාපත්තියක් සිදුවේ. එතකොට කෙනෙක් අතින් වරදිනවා නම් අකුසල් පැත්තේ වරදින්නේ ඒ වෙලාවේ ශ්‍රද්ධාව නැහැ. එතකොට ශ්‍රද්ධාව තියෙන එක බුදුරජාණන් වහන්සේ කලකට තියෙන ශ්‍රද්ධාව අතුරුදහන් වනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට ශ්‍රද්ධාව තමා විසින් රැක ගන්න ඕන. කල්යාණ මිත්‍රයා ඇසුරින් මේ උපදවා ගන්න ඇති කර ගන්නා ශ්‍රද්ධාව තමා විසින් ආරක්ෂා කරගත යුතුයි. ශ්‍රද්ධාව ඇති වුණාම ශ්‍රද්ධාවන්ත කෙනෙකුගේ ලක්ෂණ 3ක් දකින්න පුළුවන් සරල වශයෙන්. ලක්ෂණ 3ක් දකින්න පුළුවන්. ඒ තමයි පළවෙනි එක සිල්වතුන් දකින්න කැමති. ඔන්න ශ්‍රද්ධාව ඇති වෙච්ච කෙනා එනවා සිල්වතුන් දකින්න. ශ්‍රද්ධාව ඇති වෙච්ච කෙනා ධර්මයේ අහන්න කැමති. ශ්‍රද්ධාව ඇති වෙච්ච කෙනා දන් දෙන්න කැමති. මෙන්න මේ ලක්ෂණ 3 ශ්‍රද්ධාවන්ත කෙනෙකු තුල පිහිටනවා. මොනවද? එයා සිල්වතුන් දකින්න කැමති. ඊළඟට මේ ධර්මයේ ශ්‍රවණය කරන්න කැමති. ඊළඟට දන් දෙන්න කැමති. එතකොට ශ්‍රද්ධාවෙන් එයා බුද්ධ ශාසනයේ දියුණුවක් ලබනවා. එතකොට කෙනෙක් මේ බුද්ධ ශාසනයේ දියුණුවක් ලබන්න කැමති නම් එයා ශ්‍රද්ධාව ඇති කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ශ්‍රද්ධාවේ තියෙන වැදගත්කම. ඒකේච බුද්ධං සරණං ගතේති. යමෙක් බුදුරජාණන් වහන්සේව සරණ ගියොත් නති ගමිස්සන්ති අපාය. අන්නය අපාය නෑ. යන්නේ. පහය මානුසන්දේහං මේ මනුස්ස කාය අතහැරපුවම්ම දේව කාය පරිපූර්ණසන්ති. දිව්‍ය ලෝකෙ ගිහිල්ලා උපදිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ශ්‍රද්ධා මත්තම් ප්‍රේම මත්තම්. ශ්‍රද්ධා මාත්‍රයක් තියෙනවද? ප්‍රේම මාත්‍රයක් තියෙනවද? සබ්බේතේ සුගති පරායනෝ සියලු දෙනා සුගතිය යනවා කියනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් තියෙනවා නම් ප්‍රේම මාත්‍රයක් තියෙනවා නම් ඒ කෙනා මරණින් මත්තේ සුගතිය යනවා. මේකේ බුදුරජාණන් වහන්සේ වදාලා මහ පොළොවේ නියසිල්ට පස් ටිකක් අරගෙන අහනවා මහණනි කොහෙද වැඩි? නියසිලේද මහ පොළොවේද? ඒ වෙලාවේ හිටපු භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්තේහි නියසිල මත තියෙන්නේ ඊටාම ස්වල්ප වූ පස් ටිකයි.
මහ පොළොවත් එක්ක සසඳලා කියන්න බෑ කිව්වා. උපමාවකින්වත් කියන්න අමාරු කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණනි මේ නියසිල්ට ගත්තු පස් ටික වගේ තමයි මනුෂ්‍ය ලෝකේ මැරිලා ආපහු මනුෂ්‍ය ලෝකේ උපදින්නේ. නියසිල්ට ගත්තු පස් ටික වගේ සුළු ප්‍රමාණයක්. අන්සියලු දෙනා මහ පොළොව වගේ ප්‍රමාණයක්. මේ දුගතිය ගිහිල්ලා උපදිනවා. දුගතිය කියලා කියන සතර අපායට. ප්‍රේත, තිරිසන්, නිරය අපාය. එතකොට අපිට මේ වෙලාවේ බුද්ධ ශාසනයේ දියුණුවක් ලබන්න නම් එයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි හොඳට පැහැදීමක් ඇති කරගන්න ඕන. ඒක ශ්‍රද්ධා මාත්‍රයක් කියන්නේ පින්වත්නි ස්වල්පයක් පොඩ්ඩක්. හැබැයි අද කාලේ හැටියට මේ ශ්‍රද්ධා මාත්‍රයක් කියන එක හිමාල කන්දට වඩා වැඩි දෙයක්. ඒ මොකද මේ නියසිලට එකතු වෙන එක ලේසි නෑ. ඒ නිසා පළවෙනි කාරණා තමයි බුද්ධ ශාසනයේ දියුණුවක් ලබන්න කැමති නම් එයා පළවෙනුවෙන්ම ශ්‍රද්ධාව ඇති කරගන්නට ඕන. ශ්‍රද්ධාව මට්ටම් දෙකයි. ආමූලිකා මට්ටම ඕන දෙයකට වැඳගෙන පැහැදිලා ඉන්නවා. ආකාරවති මට්ටම ඒ කියන්නේ එයා ගුණ වශයෙන් හඳුනාගෙන කාටවත් වෙනස් කරන්න බැරි පැහැදීමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණනි මේ ශ්‍රද්ධාව කොහෙ දැකිය යුතුද? ශ්‍රද්ධාව දැකිය යුත්තේ සෝතාපට්ටි අංග තුලයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය, අචල ප්‍රසාදේ, ධර්මයේ කෙරෙහි අචල ප්‍රසාදේ, ආර්ය මහා සංඝරත්නයේ කෙරෙහි අචල ප්‍රසාදේ, ආරිකාන්ත සීලය. අන්නෝව තුල මේ ශ්‍රද්ධාව දකින්න පුළුවන්. එතකොට ඔබ මහන්සි ගන්න ඕනේ තමගේ ජීවිතේ හොඳට බුදුරජාණන් වහන්සේව කවුද කියලා හඳුනගන්න මේ ධර්මයේ ශ්‍රවණය කරමින්, ධර්මය අධ්‍යයනය කරමින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි කාටවත් වෙනස් කරන්න බැරි පැහැදීමක් ඇති කරගන්න. එතකොට ඔබේ ජීවිතේ ශ්‍රද්ධාව ඇති වෙනවා. ඇති වෙන ශ්‍රද්ධාව පරිස්සම් කරගෙන ඒක දියුණු කරගන්න මහන්සියක් ගන්න ඕන. ඊළඟ බුද්ධ ශාසනයේ දියුණු වෙන දෙවන කරුණ තමයි සීලය. බුදුරජාණන් වහන්සේ වදාලා සිල්වන්ත කෙනාට කරුණු ගති දෙකයි. දුස්සීල කෙනාටත් ගති දෙකයි. ගති කියලා කියන්නේ ඉපදෙන තැන්. ඔන්න සිල් රැක ගන්න බැරි වුණොත්, සිල් ආරක්ෂා කරගන්න බැරි වුණොත්, සිල්පද කැඩෙනවා නම්, සිල්පද කඩනවා නම් එයාට මරණින් මත්තේ ගති දෙකයි. ඒ කියන්නේ එයා ගිහිල්ලා උපදිනවා නිරි. එයා ගිහිල්ලා උපදිනවා තිරිසන් ලෝකේ. තිරිසන් ලෝකේ උපදිනවා, නිරි උපදිනවා. සිල් රැක ගන්න බැරි වුණොත් සිද්ධ වෙන දේ. සිල් රැක්කොත් සිල්වන්ත නම් එයාට ගති දෙකයි. ඒ කියන්නේ එයා ගිහිල්ලා උපදිනවා දිවි ලෝකේ දෙවියෝ අතර, මනුෂ්‍ය ලෝකේ මිනිස්සු අතර. එතකොට අපි ඊළඟ ජීවිතේ තීරණය වෙන්නේ අපි කරන ක්‍රියාව අනුව. ඉතින් සිල් රකින්න මහන්සියක් ගන්න ඕන. සිල් රකින්න මහන්සියක් ගන්න ඕන. ගෘහ ජීවිතේ ගත කරන කෙනා පන්සිල් ආරක්ෂා කළ යුතුයි. සතුන් මැරීමෙන් වැළකීලා, සොරකමින් වැළකීලා, වැරදි කාම සේවනයෙන් වැළකීලා, බොරු කීමෙන් වැළකීලා, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීලා ජීවිතේ ගත කළ යුතුයි. ඔන්න එයා සිල් ආරක්ෂා කරනවා. ඊළඟට පොහෝ දවසට උපෝසත සීලය ආරක්ෂා කළ යුතුයි. පොහෝ දවසට අංග 8කින් යුතු උපෝසත සීලය ආරක්ෂා කළ යුතුයි. ඊළඟට තව දියුණු කරන්න පුළුවන්. ඊළඟට එක දවසක් නෙමෙයි, පොය 4ට සිල් ගන්න පුළුවන්. ඔන්න කෙනෙක් දියුණු වෙන්න කැමති නම් ඔන්න ගෘහ ජීවිතේ පන්සිල් ආරක්ෂා කළ යුතුයි. ඊළඟට 15ක පොහෝ දවසට උපෝසත සීලය ආරක්ෂා කළ යුතුයි. ඊළඟට එයා 4 පොයට අටවක, පුරාටවක, අමාවක, අවටවක, ඒ අටවක පොහෝ දවස්වලටත් අමාවක පොහෝ දවස්වලටත් උපෝසතය ආරක්ෂා කළ යුතුයි. ඉතින් ඔබට 2022 වසරේ එළඹෙනවා
මම හිතන්නේ පොයේ තියෙන්නේ ජනවාරි 3 වෙනිදා. ඔන්න සැලැස්ම. 4 පොයට මහන්සි ගන්න. ඔබ පොයට සිල් ගන්න. ඔබ බුද්ධ ශාසනයේ දියුණුවන කෙනෙක්. පින්වත්නි, අපට ලැබිලා තියෙන මනුෂ්‍ය ජීවිතේ ඊටාම ටික කලකට තිබෙන එකක්. අපි දන්නවා අද වගේ දවසක සුනාමි වේශනේ ඇවිල්ලා විශාල පිරිසක් මරණයටපත් වුණා. ඒ සුනාමි වේශනේ ඇවිල්ලා අවුරුදු 17කට පස්සේ අද අපි මේ කොරෝනා වේශනේ නිසා විශාල බියකින් වාසය කරනවා. කොයි වෙලාවෙ මොන විදිහට මැරිලා යයිද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ ජීවිතේ බුද්ධ ශාසනය දියුණු වෙන්න මේ සීල දියුණු කරන්න. ගෘහ ජීවිතේ පන්සිල් ආරක්ෂා කරන්න. පොහොය දවසට උපෝසත සීලය ආරක්ෂා කරන්න. ඊළඟට සතර පොයට සිල් ගන්න මහන්සි ගන්න. පුළුවන් විදිහට වැඩි සීලයට ආස කරන්න. කෙනෙක් බඹසරත් එක්ක සිල් රකිනවා නම් ඒ සීලය අග්‍රයි. ඒ විදිහට තමන්ගේ ජීවිතේ සිල් බල බලා තමන් දියුණු කරගන්න මහන්සියක් ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාලා එයා කැමැත්ත තියෙන්න ඕන අදි සීලයට, අදි චිත්තයට, අදි ප්‍රඥාවට. අදි කියලා කියන්නේ වැඩි. තමන් ශික්ෂාපද රකින්නවා නම් ඊට වැඩි තව එකක් ආරක්ෂා කරන්නට මහන්සියක් ගන්න ඕන. ඒකට කැමැත්ත තියෙන්න ඕන. දැන් අර ලෝකේ දුර්ලභ කරුණු 6න් එකක් තමයි කුසල ධර්මයන් දියුණු කිරීමෙහි කැමැත්ත ලෝකේ අතිශයින් දුර්ලභයි. එතකොට පින්වත්නි, මේ මට සිල් රැක ගන්න ඕන කියන කැමැත්ත ලෝකේ දුර්ලභ කරුණක්. ඒ නිසා සීලයට හොඳ ගෞරවයකින් සීලය ආරක්ෂා කරන්නට ඕන. එයා බුද්ධ ශාසනයෙහි දියුණුවටපත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා බුද්ධ ශාසනයේ දියුණුවටපත් වෙන ඊළඟ කරුණ. ඒ තමයි බහුශ්‍රුත බව. හොඳට බුදුරජාණන් වහන්සේ වදාරන්නට යෙදුන ධර්මයේ හොඳට අහන්න ඕන. බහුශ්‍රුත කියලා කියන්නේ හුඟා කහපු. සුත දරු ඒ අහන එක මතක තියාගන්න ඕන. දැන් මේ ධර්මය අහනවා. අහල නැගිටලා යනකොට මුකුත් මතක නැත්තම් එයාට ඒ ධර්මයේ පෝජනයක් ගන්න අමාරුයි. එතකොට සුත දර කියලා කියන්නේ අහන එක මතක තියාගන්න ඕන. දරා ගන්න ඕන. සුත සංයුතියෝ ඒක එකතු කරලා ගබඩ කරලා මතක තියාගන්න ඕන. කොහොමද මේ ධර්මයේ ඉගෙන ගන්නේ? බහුසුතෝ ගා කහලා තියෙනවා. සුතා අහලා තියෙනවා. දතා ඒ කියන දේ ධාරණය කරගන්නවා. ඊළඟට වචසා පරිචිතා වචනෙන් පුරුදු කරනවා. ඉස්සල්ලාම සුතා අහනවා, ඊළඟට දරා ගන්නවා, වචනෙන් පුරුදු කරනවා. වචනෙන් පුරුදු කරනවා කියන්නේ කටපාඩම් කරගන්නවා. ඊළඟට මනසානුපේක්ඛිතා නුවණින් විමසනවා, කල්පනා කරනවා. දිට්ඨිය සුප්පටිවිද්දා මේමයි ඉලක්කය කියලා, මේමයි කරුණ කියලා නුවණින් විමසමින් ඒ කරුණ ජීවිතයේ තුල අත්දකින්න මහන්සියක් ගන්නවා. ආන්ගේ විදිහට ධර්මයේ හොඳට ඉගෙන ගන්න ඕන. හොඳ දහම් දැනුමක් තියෙන්න ඕන පින්වත්නි. කුමක්ද දහම් දැනුම තියෙන්න ඕන? ආයතන, ස්කන්ධ, ධාතු, පටිච්චසමුප්පාද, ත්‍රිලක්ෂණය, සත්‍තිස් බෝධිපාශික ධර්මයන්, ඒ කියන්නේ සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රදාන වීරිය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංග මාර්ගය. මෙන්න මේ සත්‍තිස් බෝධිපාශික ධර්මයන් පිළිබඳව හොඳ දැනුමක් ලබා ගන්නට ඕන. ඒ සඳහා ඔබ පොත්පත් කියවන්නට මහන්සියක් ගන්න ඕන. හොඳ දහම් දැනුමක් කියවන දේ ලියා ගනිමින් අධ්‍යයනය කරමින් ඔබේ ජීවිතේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්න මහන්සියක් ගන්න. ඔබ මොන වයසේ තරාතිරම හිටියත් ධර්මයේ ඉගෙන ගන්න මහන්සියක් ගන්න. අපි මරණයට පත් වෙනකොට අන් රැස් කරන සියලු දේවල් දාලා යනවා. හැබැයි දහම් දැනුම ඉගෙනගෙන තිබුණොත් බුදුරජාණන් වහන්සේ වදාලා සෝතානුදත සූත්‍රවල ඒ සූත්‍රයේ දේශනා කොට වදාලා මේ කෙනා
හොඳට ධර්මයේ ඉගෙනගෙන තියෙන කෙනා මේ නවාංග ශාස්ත්‍රු ශාසනය හොඳට ඉගෙනගෙන තියෙන කෙනා මැරිලා ගිහිල්ලා දිව්‍ය ලෝකෙ ඉපදුනොත් දිව්‍ය ලෝකේ දී එයාට තමන්ම සිහි වෙනවා කියනවා මම මෙහෙම ධර්මයේ දියුණු කළපු කෙනෙක් නේ කියලා. එහෙම නැත්නම් දිව්‍ය ලෝකෙට මේ බ්‍රහ්මියෝ ඇවිල්ලා බණ කියනවා. එතකොට සිහි වෙනවා මේ මම මෙහෙම ධර්මයේ දියුණු කළ කෙනෙක් නේ කියලා. දෙවිවරුම කියනවා. නැත්නම් යාළුවෙක් කියනවා යාළු දෙවියෙක් කියනවා ඔබ මෙහෙම සිල් රැකපු කෙනෙක් ධර්මයේ ඉගෙන ගත්තු කෙනෙක් සිහි වෙලා බුදුරජාණන් වහන්සේ වදාලා විශේෂගාමී වෙනවා කියලා දිව්‍ය ලෝකේ. එතකොට හොඳට ධර්මයේ ඉගෙන ගන්න බලන්න ඕන. දැන් ඔබට පස්සෙල්ල බලන්න පුළුවන් තවන් අවංකවම ගෙවිච්ච වසරේ මගේ ධර්ම දැනුමට කුමක්ද සිද්ධ වුනේ? තිබ්බු තැනද පිරිහුණාද එකතු වුණාද? ඔන්න ලබන වසරට මේ සැලැස්ම ධර්මයේ හොඳට කියවන්න. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඉතින් සූත්‍ර පිටකේ පරිවර්තන කළා තියෙන්නේ. ඊළඟට තියෙනවා ඔබට දහම් දැනුම ලබා ගන්න අලුත් දහම් වැඩසටහන්. ඊළඟට නිත්‍යපකරණේ ඒ අමා නිවන්සු බොහෝ දුර නොවි. ඊළඟට මිලිඳු රාජ ප්‍රශ්නේ වගේ පුත් අපේ ගුරුදේවයන් වහන්සේ පරිවර්තනය කළා තියෙනවා. හොඳට කියවන්න. හැබැයි මේකට තියෙන්න ඕන කුසල් දහම් දියුණු කිරීමෙහි කැමැත්ත. ඒක ලෝකේ දුර්ලභයි. වෙන කියවීමට වෙන ඒවට කාලේ ගත කරන්නේ නැතුව ධර්මයේම කියවන්න මහන්සියක් ගන්න ඔබේ ජීවිතේට මහත් පිහිට පිළිසරණක් ලැබෙනවා. ඔබ ධර්මයේ දියුණු වෙනවා. ඊළඟ එක බුදුරජාණන් වහන්සේ වදාලා ධර්මයේ දියුණු වෙන ඊළඟ කරුණ තමයි සුවච. සුවච කියලා කියන්නේ කීකරුයි. පින්වත්නි කීකරුකම කියලා කියන්නේ නිවන් ලබන්න පතාගෙන ආපු ලක්ෂණය. කෙනෙක් කීකරුයි කියලා කියන්නේ එයා නිවන් ලබන්න පතාගෙන ආපු කෙනෙක්. පින්වත්නි කීකරු භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ වැඩ සිටියේ අප සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ගිහිකල පුත්‍ර රත්නිය වූ රාහුල මහරහතන් වහන්සේ තමයි කීකරු භික්ෂුන් අතර අග්‍රස්ථානයේ වැඩ සිටියේ. ඒක සඳහන් වෙනවා ජාතක කතාවක මේ බෝසතාණන් වහන්සේත් මේ රාහුල කුමාරයාත් එක මුව මේ ආත්මික ඉපදිලා හිටනවා කියනවා. ඒකට බෝසතාණන් වහන්සේ වැඩිමල් සහෝදරයා නංගි කෙනෙක් හිටියා. ඒ නංගිට මුව නංගිට පැටිය කම්බුණා. පැටිය ටිකක් ඇවිදින කාලේ අර සහෝදරයා ගාවට ගෙනල්ලා බාර දුන්නා. අයියේ මගේ පුතාට මුව මායම් උගන්වන්න. ඒ මුවන්ගේ ජීවත් වෙන රටාව උගන්වන්න කියලා. එතකොට මේ මුව පැටිය හරි කීකරුයි. එතකොට අර බෝසත් මුවා කියනවා මේ වෙලාවට එන්න මේ දේ ඉගෙන ගන්න. මේ වෙලාවට එන්න මේ දේ ඉගෙන ගන්න. මේ වෙලාවට එන්න මේ දේ ඉගෙන ගන්න. ඉතින් හරියට අර පුංචි මුව පැටියා වෙලාවට ඇවිල්ලා කීකරුව කියන දේ ඒ විදිහටම කරනවා. ඔන්න පින්වත්නි ටික කලක් ගියා. ටික කලක් යනකොට අර මුව පැටියා ටිකක් ලොකු වුණා. දැන් තනියෙන් එහෙම යනවා කෑම කන්න. ඔන්න කැලේ ඇවිද ඉන්නකොට පැටලුණා මේ මුව වැද්දෙක් ගහපු මන්දක. එහෙම මැද වැටුණා. අනිත් මුවරැල දුවගෙන ඇවිල්ලා කිව්වා අර මුව අම්මට පැටියා මේ මන්දක පැටලුණා කියලා. ඒ වෙලාවේ මේ මුවැත්ති අඬාගෙන ගිහිල්ලා අයියට කිව්වා ඔබ මගේ පැටියට මුව මායම් උගන්වලා නැහැ. ඔබ මගේ දරුවට ආදරේ නැහැ කිව්වා. නෑ මේක බලා ගන්න පුළුවන් මං ඉගැන්වුවද නැද්ද කියලා හවස් වෙනකම් බලාගෙන ඉන්න කිව්වා. ඔන්න පින්වත්නි අර මුවා දැන් අහුවෙලා. මේ කියන්නේ අනතුරින් ගැලවෙන විදිය. මුවා අහුවෙලා දැන් ඔන්න මුව වැද්දා ආවා. මුව වැද්ද ළඟට එනකොට මුවා බඩ පිම්බුවා. කකුල් වලින් ගහලා පස් ඇවුස්සුවා. මල මුත්‍ර පිට කළා. එතකොට හිඳු ඇදි වැහුවා. එතකොට අර මේ මුව වැද්ද ඇවිල්ලා බඩට ගැහුවා.
බටට ගහලා පිටියල්ලෙන් බොක් ගන්නවා. කල්පනා කළා මේ සතා මේ කල්ැතුම මේ මධ්‍ය පැටලිච්ච එක්කෙනෙක් මැරිලා ඉන්නේ මෙතනම මස් කරගෙන යනවා කියලා මන්ද ගලවලා මස් කපලා තියන්න කොළ ටිකක් කඩන්න ටිකක් මෑත් වුණා. පින්වත්නි මෑතුනේ සුළු මොහොතයි මුවා නැගිට්ටා වීගෙන් ගියා. එතකොට මේ මුව පැටියා අනතුරින් බේරුනේ කීකරුකම නිසා. කීකරුයි කියලා කියන සාමාන්‍ය වචනේ අර්ථය තමයි කියන දේ අහනවා කියන එක. අපි මුලින්ම බුදුරජාණන් වහන්සේගේ වචනේට කීකරු වෙලා ඉන්න ඕන. දැන් ඉන්නවා ධර්ම ශ්‍රවණය කරන දරුවෝ, විශේෂයෙන් දරුවෝ දෙමව්පියන්ට කීකරු වෙලා ඉන්න ඕන. විශේෂයෙන් ගුරුවරුන්ට කීකරු වෙලා ඉන්න ඕන. කීකරු කෙනාට හොඳ අවස්ථාවක් ඉඩකඩක් තියෙනවා. කීකරුයි කියලා කියන්නේ කියන දේ අහනවා කියන එක. පුංචි දරුවෙක් මේ ළඟදී මං හම්බෙන්න ආවා අම්මලා එහෙම. මං ඊගාන පුතා වාඩි වෙලා මං හිතන්නේ එක වසරේ වගේ මේ මං ඇහුව පුතේ ඔයාට අම්මා කී පාරක් කියන්න ඕනද? දැන් අපි කියමු පාඩම් කරන්න කියලා නම් පොත ගන්න කියලා නම් කී පාරක් කියන්න ඕනද? අර පුංචි එක්කෙනා ඇඟිලි ගණන් කරනවා 1යි 2යි 3යි. මට ඇඟිලි 3 පෙන්නලා කිව්වා ස්වාමීන් වහන්සේ 3 පාරක් කියන්න ඕන කිව්වා. මං කිව්වා දියුණු වෙන කෙනාගේ ලක්ෂණ ඒක නෙමෙයි. දියුණු වෙන කෙනාගේ ලක්ෂණේ එකපාරයි. දැන් අපි ඔබට කිව්වා සිල් රකින්න කියලා. ඔන්න දියුණු වෙන කෙනෙක් කී කරුණා සිල් රකින්නවා. ඊළඟට කිව්වා ධර්ම ඉගෙන ගන්න කියලා. ඔන්න කී කරුණා වැඩට යන අතරතුරේ හරි පොත දාගෙන ගිහිල්ලා පිටුව හරි කියවනවා. පින්වත්නි කීකරුයි කියලා කියන්නේ බුද්ධ ශාසනයේ දියුණු වෙන ලකුණක්. කෙනෙක් අකීකරු වුණොත් එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම පරිහානියටපත් වෙනවා. ගෙදර දොරේ දරුවෙක් දෙමව්පියන්ට අකීකරු වුණොත්, දරුවෙක් ගුරුවරුන්ට අකීකරු වුණොත් එයාගේ අනාගතේ නවතිනවා වගේ තමයි. බුද්ධ ශාසනයේ ධර්මයට කීකරු නැත්තම් එයා බුද්ධ ශාසනයේ දියුණුවක් ලබන්නේ නැහැ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා මේ කීකරුකම කියලා කියන්නේ මේ නාත කරන ධර්මයක්. එයා නාත වෙන්නේ නැහැ. අනාත වෙන්නේ නැහැ. නාත කරන ධර්මයක් කීකරුයි. කියන දේ අහගෙන ඒ විදිහට කරන්න පුළුවන් නම් ඔබ දක්ෂයි. අන්නේ ලකුණු හිමිහිට ඇති කරගන්න. එතකොට ඔබ බුද්ධ ශාසනයේ දියුණුවෙන් දියුණුවට පත් වෙනවා. එතකොට ශ්‍රද්ධාව ඇති කරගන්නට ඕන. ඊළඟට හොඳට සිල් පුරන්න මහන්සියක් ගන්න ඕන. හැබැයි අතිශය අමාරුයි. වැඩක් පටන් ගත්තොත් එතනම නවතිනවා. ඊළඟට ධර්මයේ ඉගෙන ගන්න මහන්සියක් ගන්න. ඊළඟට කියන දේ අහගෙන ඒ විදිහට කරන්න මහන්සියක් ගන්න. ඒකත් එක්කම බැඳිච්ච අනිත් කරුණු තියෙනවා. කල්යාණ මිත්‍ර සේවනය. තමන් ආශ්‍රය කරන්න ඕන. මම සරල වශයෙන් කියන්නම් තමන් ආශ්‍රය කළ යුත්තේ කවුද? තමන් ආශ්‍රය කළ යුත්තේ මේ වගේ කෙනෙක්. තමන්ගේ නැති ගුණයක් දියුණු කරන්නට කෙනෙක් ආශ්‍රය කරන්න ඕන. තමන්ගේ තියෙන නැති ගුණයක් දියුණු කරන්න. එහෙම නැත්තම් තමන්ගේ තියෙන ගුණේ දියුණු කරගන්න. නැති ගුණයක් ඇති කරගන්න නැත්තම් තියෙන ගුණේ දියුණු කරගන්න කෙනෙක් ආශ්‍රය කරන්න ඕන. කෙනෙක් ඔබ ඇසුරට ඇවිල්ලා ඒ කෙනා ඇසුර නිසා තියෙන ගුණධර්ම පිරිහිලා ගියොත් ඊළඟට නැති ගුණධර්ම ඉපදුනී නැත්තම් එයා ආශ්‍රය කරන්න එපා. දැන් ඔබ ආශ්‍රය කරනකොට බලන්න. දැන් අපි කියමු දරුවෙක් කීකරුව ඉන්නවා. ඔන්න කෙනෙක් බාහිරින් එයාට එකතු වෙනවා.
එකතු වුණාම දෙමව්පියන්ට තිබුණු කීකරුකම ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යනවා නම් ඔබ තේරුම් ගන්න මට මේ මිත්‍රයාගෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ කියලා. මේක ලස්සන කතාවක් තියෙනවා. අර එක්කෙනෙක් යාළු වෙලා හිටියා හොරෙක් එක්ක. චෝර මිත්‍ර. හොරෙක් එක්ක. ඉතින් මේ හොරා යාළුයි. අරයා හොරකම් කරන්නේ නැහැ. එයා යහපත් කෙනෙක්. හැබැයි යාළුයි. ඊට පස්සේ ටික කාලයක් ගියාට පස්සේ හොරා වුණා. දඬුවම දුන්නා අවුරුදු 22ක් බන්ධනාගාරේ. දවසක් අර යාළුවා එයා ඉන්න බව දන්නේ බන්ධනාගාරේ බලන්න ගියා. ඒ කාලේ සිරමැදිරි බලන්න දීලා තියෙනවා. මෙහෙම බලාගෙන යනකොට අර තමන්ගේ යාළුවා සිරමැදරක ඉන්නවා. කන්න බොන්න නැහැ, කිට්ටු වෙලා අඳින්න නැහැ, වැරහෙල්ලක් ඇඳගෙන ඉන්නවා. මෙයාට හරි දුකක් ඇති වුණා. ඇහුවා ඔබ ඇවිල්ලා කොච්චර කල්ද? කිව්වා අවුරුදු 12යි. දැන් භාගයක්. ඒ ගමන කිව්වා ඔබ ගෙදර ගිහිල්ලා මේ දූ දරුවෝ බල්ලා සතියකින් එන්න මම ඉන්නම් කිව්වා. දැන් මිත්‍රයා අන්න. ඊට පස්සේ අර මම මුරකරුවන්ට කිව්වා මේ පුළුවන්ද කියලා ඇහුවා. ඔබ කෙනෙකුට කෙනෙක් ඉන්නවනම් පුළුවන් කියලා ඒ කාලේ තිබ්බ එක. අරයට විලංගු දාලා යාළුවට විලංගු දාලා හිරකාරය නිදහස් කළා. දැන් මෙයා දවසක් බලන් හිටියා, දෙකක් බලන් හිටියා, සතුටින් හිටියා. 7 වෙනි දවසේ එනවා කියලා. 7 බලන් හිටියා, 8 බලන් හිටියා, 10 බලන් හිටියා. ආයාවි නෑ. දැන් අර කවුරුත් දන්නේ. එයාට හිර දඬුවම තිබුණ අවුරුදු 12ක්. යාළුවෙකුට උදව් කරන්න ගිහිල්ලා. දැන් හිර දඬුවම දෙලා එතකොට ඒ රටේ රජුරුවන්ගේ දරුවෝ හිටියේ නෑ. කාලයකට පස්සේ දරුවෙක් ලැබුණා. ලැබුණාට පස්සේ රජුරුවන්ට හරි සතුටුයි. රජුරුව කලේ සියලු බන්ධනාගාරවල පිරිස් නිදහස් කළා. දැන් හැමෝම දැන් නිදහස් කළා කියපු දවසේ ඔක්කොම යනවා. මෙයා යන්න ගියේ නෑ. ඒ ගමන අර මුරකරුව ඇහුවා ඇයි ඔබ යන්නේ නැද්ද? නෑ මං රෑ වෙලා යන්නේ කිව්වා. ඔන්න පින්වත්නි රෑ වුණා. රෑ වුණාට පස්සේ ගියා. ගියේ කොහාටද? සෝහනට. බඩගිනි කන්න මොකවත් නැහැ. ඊට පස්සේ සෝහනේ බැලුව මොනවද කන්න තියෙන්නේ කියලා. දැන් කරන්න දෙයක් නැහැ. ගෙනලා දාලා තිබ්බ මිනියක් තිබ්බා. පැන් ඉහිඳගෙන මුට්ටියක් තිබ්බා. ගිනි ගොඩක් ගහලා මුට්ටිය ලිපේ තියලා අර මිනිහෙම මස් කෑලි ටිකක් දාලා තඹනවා. ඊට ඉස්සෙල්ලා මෙයා වැඩක් කළා. තමන් ඇඳගෙන ඉන්න ඇඳුම ගලවලා හුලං එන පැත්තට මේ හුලං වලකින්ද ඒක එල්ලුවා. මේ ගහේ හිටිය රුක් දෙවියෙක් ළඟ තිබුණු ගහේ රුක් දෙවියා ඇවිල්ලා අහනවා ඔබ මොකද මේ මහ කරුවලේ මොකද මේ කරන්නේ කිව්වා. මට බඩගිනි මම මේ කන්න දෙයක් හදනවා. ඇයි මේ නිර්වස්ත්‍රව ඇයි ඔබ මේ ඇඳුම මේ පැත්තේ හුලං එන පැත්තට ගහලා තියෙන්නේ කිව්වා. එතකොට අර යාළුවා කියනවා හිරේ ඉඳලා ආපු එක්කෙනා කියනවා මම මේක ගැහැව්වේ මේ අසත්පුරුෂයන්ගේ හුළඟවත් වදින්න මං කැමති නෑ කිව්වා. හුද්දට තේරුම් ගන්න ඔබ මිත්‍රයෙක් ආශ්‍රය කරන්න ගිහිල්ලා ඔබේ තිබුණු ගුණධර්ම වලට කුමක්ද සිද්ධ වුනේ කියලා හුද්දට කල්පනා කරලා බලන්න ඕන. කල්යාණ මිත්‍රයා ආශ්‍රය කරන්න මෙහිමයි. කල්යාණ මිත්තෝ හෝති. එයාට කල්යාණ මිත්‍රයෙක් ඉන්න ඕන. කල්යාණ සහායකෝ, කල්යාණ යහළුවෙක් ඉන්න ඕන. කල්යාණ සම්පවංකෝ. ඒ කල්යාණ මිත්‍රයාගේ බහට නැඹුරු වෙච්ච කෙනෙක්, අනුගත වෙච්ච කෙනෙක් වෙන්න ඕන. එතකොට තමන් මේ කල්යාණ මිත්‍රයා කියන දේ අහගෙන කරන කෙනෙක් වෙන්න ඕන. ඒකට තමයි ඉස්සෙල්ලා ගුණ ධර්ම ඇති කරගන්න ඕන. මොකද්ද? කීකරු. කීකරුකම තියෙනවා නම් කල්යාණ මිත්‍රයා කියනවා මේ දේ කරන්න එපා. මේ දේ කරන්න. මම ඔබට කියලා දුන්නා සරල වශයෙන් කල්යාණ මිත්‍රයා හඳුනගන්නේ කෙසේද? කෙනෙක් ආශ්‍රය කරනකොට තමන්ගේ තියෙන ගුණ ධර්ම නැති වෙලා යනවා නම් අලුතින් ගුණ ධර්ම උපදින්නේ නැත්තම් එයා ආශ්‍රය කරන්න එපා. යමෙක් ආශ්‍රය කරනකොට තමන්ගේ තියෙන ගුණ ධර්ම දියුණු වෙනවා නම් නැති ගුණ ධර්ම මේ ඇති වෙනවා නම් අන්න එයා ආශ්‍රය කරන්න.
සරල වශයෙන් ඔබට මේ කියලා දෙන්නේ තේරුම් ගන්න. මේක නුවණැත්තට පමණයි. පඤ්ඤාවතු අයන් ධම්මු නායන් ධම්මු දුප්පඤ්ඤස්ස. මේ ධර්මයේ තියෙන්නේ නුවණින් විමසන්න ප්‍රඥාවන්ත කෙනාට පමණයි, දුෂ්ප්‍රඥ කෙනාට නොවේ. සමහර වෙලාවට පාප මිත්‍රෙක් ආමිෂයෙන් සලකන්න පුළුවනි. ආමිෂයෙන් කියන්නේ කෙනෙක් කොන්න ලෙඩ වෙනවා. ලෙඩ වුණාම කන්න ගෙනල්ලා දෙනවා, අඳින්න ගෙනල්ලා දෙනවා, උදව් පදව් කරනවා, ළඟට ඉන්නවා, වෘතලෙන් කතා කරනවා. හැබැයි එහෙම කළා කියලා තමන්ගේ නැති රාගය අවශ්‍යනවා නම්, නැති දේශය අවශ්‍යනවා නම්, නැති මෝහය අවශ්‍යනවා නම්, නැති ඊර්ෂ්‍යාව අවශ්‍යනවා නම්, මේ අකුසල් උපද්දවනවා නම් එයා මිත්‍රයා නෙමෙයි. සමහර වෙලාවට කල්යාණ මිත්‍රයෙක් ඉන්න පුළුවන්. කල්යාණ මිත්‍රයා උදව් කරන්නේ ආමිෂයෙන් නෙමෙයි, බඩමුට්ටු වලින් මිල මුදලින් නෙමෙයි. කල්යාණ මිත්‍රයා උදව් කරන්නේ සීලෙන්. කල්යාණ මිත්‍රයා උදව් කරන්නේ ධර්මයෙන්. කල්යාණ මිත්‍රයා උදව් කරන වැටිලා ධර්මයෙන් වැටිලා ඉන්න කෙනාව ගොඩ ගන්න. සමහර වෙලාවට කල්යාණ මිත්‍රයාගේ වචනේ රළු වෙන්න පුළුවන්, ගොරෝසු වෙන්න පුළුවන්. හැබැයි වචනේ රළු ගොරෝසු වුණා කියලා ඒක අර්ථ සම්පන්න නම් කල්යාණ මිත්‍රයා අතාරින්න එපා. ඒකයි අපි පින් කරනවා. එක එක જાතිය පින් කර දන් දෙනවා, සිල් රකින්නවා, මල් පූජා කරනවා, වන්දනා කරනවා, චෛත්‍ය බෝධි වන්දනවා, වත් පිළිවෙත් කරනවා. කරලා අපි ප්‍රාර්ථනා ගාතාවක් කරන් කියනවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මම මේ කළ පුණ්‍ය ධර්මයන්. මාමී බාල සමාගමු. බාල කියලා කියන්නේ අසත්පුරුෂයෝ, පාප මිත්‍රයෝ නම් එකතු වෙන්න එපා. සතං සමාගමෝ හෝතු. සත්පුරුෂයෝ, කල්යාණ මිත්‍රයෝම ලැබේවා. කවද වෙනකන්ද? යාව නිබ්බානපත්තිය, නිවන් දකින්න තුරු. එතකොට අපි පින් කරලා ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? පළවෙනි නිවන් දකින්න තුරු අසත්පුරුෂයන්ගෙන් වෙන් වෙලා සත්පුරුෂෙක්, කල්යාණ මිත්‍රෙක් ඇසුරට ලැබේවා කියලා. ඒක ලැබුණොත් එයා බුද්ධ ශාසනයේ දියුණුවටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒක හරියට මේ වගේ දෙයක්. පාන්දරට නැගෙනහිර අහස බලාගෙන ඉන්නකොට ඔන්න අරුණ වැටෙනවා, රතු පාට වෙනවා. අන්න ඒ වගේ තමයි කල්යාණ මිත්‍රයෙක් හම්බුනොත් එයා නවතින්නේ අමා මහ නිවනේ. බුදුරජාණන් වහන්සේ වදාලා කල්යාණ මිත්‍රයෙක් හම්බුනොත් එයා කැමති වෙන්න ඕන කිව්වා සිල් රකින්න. එයා කැමති වෙන්න ඕන කිව්වා දස කතාවට. එයා කැමති වෙන්න ඕන කිව්වා ආරද්ධ වීරියට. එයා කැමති වෙන්න ඕන කිව්වා ප්‍රඥාව ඇති කරගන්න කියලා. මෙන්න මේ කල්යාණ මිත්‍රයෙක් හම්බුනොත් එයාගේ ජීවිතේ මහා ලාභයක් මේ ලැබෙනවා. එතකොට බුද්ධ ශාසනයේ දියුණු වෙන පස්වෙනි කරුණ තමයි කල්යාණ මිත්‍රෙක් ආශ්‍රය කිරීම. ඒකට හොඳ නුවණැත්තෙක් වෙන්න ඕන මිත්‍රයා හඳුනා ගන්නට. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ බුද්ධ ශාසනයේ දියුණු වෙන ඊළඟ කරුණ තමයි ආරද්ධ වීරිය. ආරද්ධ වීරිය කියලා කියන්නේ පටන් ගත්තු වීරිය. කම්මැලිකමින් තොර වූ වීරියක් තියෙන්න ඕන. මොකටද වීරිය තියෙන්න ඕන? අකුසලානං ධම්මානං පහනාය. අකුසල් දහම් ප්‍රහාණය කරන්න. කුසලානං ධම්මානං උපසම්පදාය. කුසල් දහම් දියුණු කරන්න. වීරිය දෙපැත්තකට තියෙන්න ඕන. එක, අකුසල් දහම් ප්‍රහාණය කරන්න. දෙක, කුසල් දහම් උපදවා ගන්න. ඒකට පින්වත්නි තියෙන්න ඕන තාමවා දැඩි වීරියක් තියෙන්න ඕන. දල්ල පරාක්‍රමෝ අත් නොහරින වීරියක් තියෙන්න ඕන. දැඩි පරාක්‍රමයක් තියෙන්න ඕන. අනික්කිට දුර කුසලේසු ධම්මේසු. කුසල් දහම් දියුණු කිරීම අත්හැරලා නැති කෙනෙක් වෙන්න ඕන. එතකොට අකුසල් දහම් ප්‍රහාණය කරන්නටත් කුසල් දහම් උපදවා ගන්නටත් එයාට දැඩි වීරියක් තියෙන්න ඕන. දැඩි පරාක්‍රමයක් තියෙන්න ඕන. කුසල් දහම් දියුණු කිරීම අත් නොහැර වඩන්න ඕන. ඒ කියන්නේ ඔන්න කලකට සිල් රකින්නවා. කාලයක් ගියාපම සිල් නැහැ. කලකට පොත්පත් කියවනවා. කාලයක් ගියාපම
පොත්පත් කියවන්නේ නැහැ. කලකට භාවනා කරනවා. කලකට භාවනා කරන්නේ නැහැ. එතකොට එයාය කුසල් දහම් දියුණු කිරීම අතහැරලා. ඒ අත් නොහරින වීරියක් තියෙන්න ඕන. මේකට තියෙන්න ඕන මේක තම සඳහන් වෙනවා උට්ටාන සම්පදා. තත්ත දක්කෝ වැඩේට දක්ෂ වෙන්න ඕන. මොන වැඩේ කළත් දක්ෂ වෙන්න ඕන. අනලසු කම්මැලි නැති වෙන්න ඕන. ඒ කියන්නේ යා සිල් රකින්න ඕන කම්මැලි නැති වෙන්න ඕන. ධර්ම ඉගෙන ගන්න ඕන කම්මැලි නැති වෙන්න ඕන. කම්මැලි නැති වෙන්න ඕන. වැඩේට දක්ෂ වෙන්න ඕන. කම්මැලි නැති වෙන්න ඕන. තත්ත දක්කෝ වැඩේට දක්ෂයි අනලසු කම්මැලිනේ තත්රූපාය විමර්ශාය පරිේෂණ කරලා බලනවා එයා කොහොමද මේක දියුණු කරන්නේ. අලංකාතුම් අලං සංවිධාතුම් ඒ විදිහට සංවිධානය කර 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 එයා ඒක කරනවා. අන්න ඒකට කියනවා උට්ටාන සම්පදාව. මේ වීරියත් එක්ක බැඳිලා සිටින්නේ. එතකොට පින්වත්නි අකුසල් එනවා. රාගේනවා, දේශේනවා, මෝහේනවා, ඊර්ෂ්‍යාවෙනවා, වෛරේනවා. ඒව ප්‍රහාණය කරන්න උද්ද වීරියක් තියෙන්න ඕන. ඒ වීරියත් එක්ක තමයි තියෙන්නේ. ඔය නියං කාලයක් ආවා. ඒ නියං කාලේ වර්ෂාව අඩුයි, කැම්බවීම අඩුයි. ස්වාමීන් වහන්සේ නමක් ඔන්න දාන පිණ්ඩපාත වැඩියා දානි හම්බුන්නේ නැහැ. දැන් හවස් කාලේ හවස් වරුවේ ස්වාමීන් වහන්සේ වඩිනවා. දැන් පිණ්ඩපාතේ උදේවරුේ හම්බෙච්ච නැති හින්දා හරි අමාරු යා ගන්න බැරි වුණා. අබ ගහක් ළඟ එහිම්මම ඇද වැටුණා කලන්තය ඇදිලා. උපාසක කෙනෙක් ආවා. උපාසක කෙනෙක් ආවා ඇවිල්ලා බලනකොට ස්වාමීන් වහන්සේ වැටිලා. හරි අනුකම්පාවක් ඇති වුණා. අනේ අපේ ස්වාමීන් වහන්සේ මේ කලන්තය ඇදිලා වැටිලා නේ. බැලුවා මොකද්ද කරන්න පුළුවන් කියලා. බලනකොට ඉදිලා අඹ ගෙඩියක් වැටිලා තිබුණා. ඒ ගමනේ ඒක ජූස් කරලා එයා සල්ුවෙන් පෙරලා ස්වාමීන් වහන්සේගේ මුඛයට කටට බින්දුව වැටෙන්න දැම්මා. ඔන්න පින්වත්නි එහෙම ගියාට පස්සේ සිහියාව නැගිට්ටා. ඉතිරි ටික දුන්න පානේ කළා. තාම එඟට සත්‍ය නැහැ. අර දායක පින්වතා කල්පනා කළා මේ ස්වාමීන් වහන්සේ මගේ ගෙදරට එක්ක ගියොත් මට බේතේ දීලා දානි දීලා මේ හොඳ කරන්න පුළුවන් කියලා ස්වාමීන් වහන්සේ නැගිට්ටවල කරට ගත්තා. දැන් කරේ තියාගෙන ගෙදර යනවා. ස්වාමීන් වහන්සේට අර ගිලම්පස වැළඳීම නිසා යම්කිසි සිහියක් ඉපදුනා, සත්‍යයක් ඉපදුනා. ඒ ස්වාමීන් වහන්සේ කල්පනා කරලා බලනවා මෙයා මගේ දායකයෙකුත් නෙමෙයි. මගේ නෑදෑයෙකුත් නෙමෙයි. මගේ මිත්‍රයෙකුත් නෙමෙයි. මට හිත කැමති කෙනෙක්, යහපත කැමති කෙනෙක්. ඒ නිසා මෙයාට යහපත ඉෂ්ට කරන්න ඕන කියලා පින්වත්නි අර කර උඩම ඉඳලා බණ භාවනාව දියුණු කළා. භාවනාව දියුණු කරන දෙඩි වීරියක් අරගෙන භාවනාව දියුණු කළා. පින්වත්නි ඒ ස්වාමීන් වහන්සේගේ වීරිය කියන්නේ ඒ කර මතදීම සියලු කෙලෙස් නසා අරිහත්වේ සාක්ෂාත් කළා. එතකොට මේ වීරිය තියෙන්නේ තමන්ගේ ජීවිතේ උරගාල බලන්න. බුද්ධ ශාසනයේ අයිති ආරද්ධ විරිය සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස. බුද්ධ ශාසනයේ තියෙන්නේ කම්මැලි කෙනාට නෙමෙයි. කම්මැලි කෙනාගේ ලක්ෂණ මොනවද? එයා කල් දානවා. තව කල් තියෙනවනේ. මම වයසට ගිහිල්ලා කරන්නම්. මෙහෙම කරන්නම්. දරුවෝ ටික විවාහ කරලා දීලා කරන්නම්. ළමයි ඉස්කෝලේ යරලා ඉවරලා කරන්නම්. ඒ කම්මැලි කෙනාගේ ලක්ෂණ. හැබැයි දක්ෂ කෙනා, වීරියවන්ත කෙනා ලදමී මොහොතේ තමගේ ජීවිතේ පෝජනය කරනවා. එතකොට පින්වත්නි එයාට තියෙන්න ඕන මේ පටන් ගත්තු වීරියක්, අත් නොහරින වීරියක්, කුසල ධර්මයන් අත් නොහැර දියුණු කරන වීරියක් ඇති කර ගන්න ඕන. ඒක තමයි බුද්ධ ශාසනයේ ඊළඟ දියුණු වෙන කරුණ. මේකත් එක්ක තමයි බැඳිලා තියෙන්නේ. වීරිය මත තමයි තියෙන්නේ. වීරිය කියලා කියන්නේ ඉන්ද්‍රිය ධර්මයක්. ශ්‍රද්ධා,
විරිය, සති, සමාධි, ප්‍රඥා. ඉන්ද්‍රිය. තමන්ගේ ඇස කන වගේ එකක් තමයි මේ ජීවිතේට බද්ධ වෙලා තියෙන්න ඕන. මේක හරි අමාරුයි. අමාරුවෙන් නමුත් වීරිය ඇති කරගත යුතුයි. කොට තමන්ගේ ජීවිතේට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හොඳට දියුණු කරගන්න මහන්සියක් ගන්න ඕන. එතකොට ඊළඟ දියුණු වෙන එක තමයි ආරද්ධ වීරිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ බුද්ධ ශාසනයේ දියුණු වෙන ඊළඟ කරුණ. ආනන්දය මේ බුද්ධ ශාසනයේ දියුණු වෙන ඊළඟ කරුණ තමයි උපට්ඨිත සති. එළඹ සිට සිහියක් තියෙන්න ඕන. කොමටද? පරමේන සති නේපක්කේන. එයාට තියෙන්න ඕන මේ අවස්ථාවෝචිත ප්‍රඥාවක්. අවස්ථාවෝචිත ප්‍රඥාවක් තියෙන්නට ඕන. ඊළඟට චිර කතම්පි චිර බාසිතම්පි. පෙර කළ කීද කරපුවයි කියපුවයි සරිතා අනුසරිතා. නැවත නැවත සිහි කරන්න පුළුවන්කමක් තියෙන්න ඕන. දැන් පෙර මොනවා හරි කිව්වනම්, පෙර මොනවා හරි කළා නම් ඒක මතක් කර ගැනීමේ හැකියාවක් තියෙන්න ඕන. දැන් අපි කියමු අපේ අතින් මොනවා හරි වරදක් වුණා කියලා. ඒ වරද සිහි කරලා සිහි කර කර නැවත සිහි කර කර පසුතැවෙන්න නෙමෙයි තියෙන්නේ. ඒක සිහි කළ යුත්තේ මං ආයි මේ වගේ දෙයක් කරන්නේ නෑ කියලා හිතට අදිෂ්ඨානයක් ගන්න. තමන්ට වැරදුනොත් ඒක සිහි කරන්න ඕන. මට වැරදුනා. හැබැයි වැරදිච්ච එකේ පසුතැවි ඉඳලා හරියන්නේ නෑ. ඒක පාදක කටගෙන මං ආයි ජීවිතේ වරද්ද ගන්නේ නෑ කියලා එයා මේ ධර්ම දියුණු කරන්න ඕන. ඒකට තමන් ගුණ ධර්ම දියුණු කළා නම් මම මේ දේවල් කරලා තියෙනවා, මේ දේවල් කරන්න තියෙනවා, සිහි කරලා ඒව දියුණු කරන්න මහන්සි කරනවා. නැත්තම් අද කරපු දේ හෙට මතක නැත්තම්, ඊයේ කරපු දේ අද මතක නැත්තම් එතකොට ඒ වරද ඊයේත් කරනවා, අදත් කරනවා, හෙටත් කරනවා. එතකොට සිහිය තියෙනවා නම් කල්පනා කරමින් එයාට හොඳ සිහියක් තියෙනවා නම් එයාට බුද්ධ ශාසනය දියුණු වෙන්න පුළුවන්. සිහිය පිහිටන්න ඕන සතර සතිපට්ඨානෙ. කායානුපස්සනාව තුළ, වේදනානුපස්සනාව තුළ, ඊළඟට චිත්තානුපස්සනාව තුළ, ධම්මානුපස්සනාව තුළ තමන්ගේ සිහිය පිහිටවන්නට ඕන. ඊළඟ කරුණ තමයි බුද්ධ ශාසනයේ දියුණු වෙන සන්තුට්ඨෝ, ලද දෙයින් සතුටු වීම. ඊතර පිණ්ඩපාතේන ලැබෙන කෑමෙන්, චීවරේන ලැබෙන ඇඳුමින් සිවුරෙන්, ඊළඟට සේනාසනයෙන් ලැබෙන ගෙදරින් ඉන්න ගෙදරින්, ඊළඟ ලැබෙන බෙහෙතේ තුළින්. මේක තමන්ගේ ජීවිතයට තියෙනවා හරි සැහැල්ලුවක්. මේකෙන් බලාපොරොත්තු අඩු වෙනවා. ඒ ලද දෙයින් සතුටු වුණාම ඒකෙන් යා ප්‍රයෝජනයට පත් වෙනවා, ප්‍රයෝජනයක් ලබනවා, සතුටු වෙලා අනාගත වැඩි බලාපොරොත්තු නැහැ, බර අඩුයි, නිදාසේ අඩිය තියන්න පුළුවන්. ලද දෙයින් සතුටු වෙන්න බැරි වුණොත් ඊළඟ එකට තමයි උත්සාහය. එතකොට ඒ උත්සාහ කිරීම තුළ අකුසලයට බර වෙනවා. ඒ නිසා ලද දෙයින් සතුටු වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් ඒක එයාගේ ජීවිතේ බුද්ධ ශාසනයේ දියුණු වෙන ලකුණක්. අනෙක් එක තමයි පාපී ඉච්ඡාව. මේක බුදුරජාණන් වහන්සේ වදාලා පැති දෙකකට වැටෙන බව. ඒක පැති දෙකකට වැටෙනවා. පළවෙනි එක තමයි පාපී ඉච්ඡා, පවිටු ඊර්ෂ්‍යාව. පවිටු ඊර්ෂ්‍යාව කියලා කියන්නේ මේක. බුදුරජාණන් වහන්සේ වදාලා යම්කිසි ගෘහපතියෙක් හරි ගෘහපති පුත්‍රයෙක් හරි ඔන්න එයා දියුණු වෙනවා. දානෙන් රිදී රණින් දියුණුවක් ලබනවා. ඔන්න කෙනෙක් හොඳට දියුණුවක් ලබාගෙන යනවා. ලබාගෙන යනකොට එයාගේ දාසයෙක් හරි යම්කිසි කෙනෙක් ඉන්නවා. ඒක දකින්න කෙනෙක්. එයාට මෙහිම අදහසක් ඇති වෙනවා. අහු ඒකාන්තයෙන්ම මේ ගෘහපතියාට හරි ගෘහපති පුත්‍රයාට හරි මේ ධනින් වේවා, දානින් වේවා, රන් රිදී වලින් වේවා දියුණුවක් නොලබන්නේ නම් හොඳයි කියලා.
කෙනෙක් දියුණු වෙනකොට හිතනවා නම් මෙයා දියුණු නොවේවා කියලා ආන් ඒකට කියනවා පාපී ඊර්ෂ්‍යාව. ඊළඟට ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නම් සිව්පසේ හම්බ වෙනවා නම් චීවර පින්ඩ පාත සේනාසන ගිලම්පස. ඊළඟට පිරිස් උදව් කරනවා නම් අනිත් කට්ටියට හිතෙනවා බලාගෙන ඉන්න අනිත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට හිතෙනවා අනේ මෙයාට නොලැබෙනවා නම් හොඳයි කියලා. කෙනෙක් දියුණු වෙන එක ඉවසගෙන ඉන්න බැරි එක තමයි පාපී ඊර්ෂ්‍යාව. ඊළඟට තියෙනවා පවිතු ආශාව, පාපී ඉච්ඡාව. ඔන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් ඉන්නවා ශ්‍රද්ධාව නැහැ. පැහැදිලා නැහැ. හැබැයි එයාගේ අදහස අනිත් අය මමත් හොඳ ශ්‍රද්ධාවන්ත කෙනෙක් කියලා දැනගනීවා කියලා. ඔන්න පිරිහෙන ලකුණ. එයාට ශ්‍රද්ධාව නැහැ. ශ්‍රද්ධාව නැති වුණාට එයාගේ අදහස මොකද්ද? මාවත් ශ්‍රද්ධාවන්ත කෙනෙක් කියලා අන් අය දැනගනීවා කියලා. සාමාන්‍ය ශ්‍රද්ධාව හොයන්න බෑනේ හිතේනේ තියෙන්නේ. අපි ඊළඟකින් තේරුම් ගමු. කෙනෙක් දුස්සීලව ඉන්නවා. ඔන්න සිල් රකින්නේ. හැබැයි එයාගේ කැමැත්ත මා සිල්වන්ත කෙනෙක් කියලා දැනගනීවා කියලා. එයා සුදු අඳින්න පුළුවන්. අදහස් දුස්සීලයි. හැබැයි අදහස මොකක්ද? මාවත් මේ සිල්වන්ත කෙනෙක් කියලා දැනගනීවා. අන්න එයා පිරිහෙනවා. දියුණු වෙන්නේ. දියුණු වෙන්නේ. එයාට දහම් දැනුම නැතුව, දහම් දැනුම නැහැ, ධර්ම ඉගෙනගෙන කියවලා නැහැ. හැබැයි පිරිස් අතරේ කැපී පෙනෙන්න ආසයි මම හොඳට ධර්මයේ දන්න කෙනෙක් කියලා. තට්ටු කරලා බලන්න ඕන තමන්ගේ හිතට මමත් මේ ලක්ෂණ වලින් යුක්තද? එතකොට එයාගේ ජීවිතේට බලන්න පුළුවන්. ඊළඟට එයා පිරිස් අතරේ ඇලි ඇලි ඉන්නවා. පිරිස් අතරේ ඇලි ඇලි ඉඳලා මමත් හුදකලාවේ ඉන්න කැමති කියලා පෙන්නනවාද? කම්මැලිකමින් ඉඳලා මමත් වීරියවන්ත කෙනෙක් කියලා දැනගනීවා කියලා. ඊළඟට සිහි නැතුව ඉඳලා සිහිය තියෙන කෙනෙක් වාගේ දැනගන්න. නුවණ නැතුව මාත් ප්‍රඥාවන්තයි කියලා පෙන්වන්න කැමති. ඊළඟට ආශ්‍රවයන් තිබියදී කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව තිබියදී මමත් රහතන් වහන්සේ කෙනෙක් කියලා පෙන්වන්න කැමති. ආන් ඒකට කියනවා පවිතු ආසාව. අන්න ඒක ප්‍රහාණය කරන්න ඕන. මොකද්ද ප්‍රහාණය කරන්න ඕන? සද්ධාව නැතුව ශ්‍රද්ධාවන්ත කෙනෙක් කියලා පෙන්නනවා. සිල්වන්ත නැතුව දුස්සීලව ඉඳලා සිල්වන්තයි කියලා පෙන්නනවා. අන්න ඒක හුත්තට තේරුම් ගන්න ඕන. ආන් ඒ පවිතු ආශාව දුරු කරන්න ඕන. අන්න යාට බුද්ධ ශාසනයේ දියුණුවක් තියෙනවා. ඊළඟ කරුණ තමයි මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කරන්න ඕන. මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කරලා සම්මා දිට්ඨියට පැමිණෙන්න ඕන. සම්මා දිට්ඨිය කියලා කියන්නේ දන් දෙන එකේ යහපත්. දන් දෙන එකේ විපාක තියෙනවා. සේවා කටයුතු උදව්පදව් කරන ඒවා තියෙනවා. පින්පව් විශ්වාස කරනවා. හොඳ මේ කර්ම විපාක විශ්වාස කරනවා. අම්මට තාත්තට සලකන්න ඕන කියලා විශ්වාස කරනවා. මෙලොව පරලොව තියලා විශ්වාස කරනවා. ඊළඟට ඕපපාතික සත්‍යෝ ඉන්නවා කියලා විශ්වාස කරනවා. මේ මිනිස් సంతානෙ ඉක්මවා ගිය ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා කියලා විශ්වාස කරනවා. අන්නේ සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕන. සම්මා දිට්ඨිය ඇති කරගන්න කරුණු දෙකක් උපකාර වෙනවා. පරතෝ ගෝසෝ පිටින් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඇහෙන්න ඕනේ. යෝනිසෝ මනසිකාරය ඇති කරගන්නට ඕන. නුවණින් විමසීම ඇති කරගන්නට ඕන. මෙන්න මේ සම්මා දිට්ඨිය තියෙනවා නම් එයාගේ ජීවිතේ දියුණුවක් ලබනවා. එතකොට පින්වත්නි කෙනෙක් බුද්ධ ශාසනයේ
දියුණු වෙන ලක්ෂණ 10ක් තියෙනවා. හොඳ ලබන වසරට අලුත් වසරට ආරම්භයක්. ඔබ මේ බුද්ධ ශාසනයේ දියුණු වෙන්න කැමති නම් හොඳට බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයක් ගොඩනගා ගන්න. ඊළඟට හොඳට සිල් පුරන්න. සමහරු සිල් දැන් අපි කියවනේ දුස්සීලව ඉඳලා හුඟ දෙනෙක් රඟපෑම් කරනවා. අන්න ඒකට අහු වෙනවා මායා පෙන්නනවා. මම සිල්වන්ත කෙනෙක් කියලා. ඒකට අහු වෙන්න එපා. හොඳට සිල්වන්ත වෙන්න. ඊළඟට හොඳට බුදුරජාණන් වහන්සේගේ ධර්ම ඉගෙන ගන්න මහන්සි ගන්න. තියෙන කාලේ කලමනා කරමින් ඔබේ ජීවිතයට මහන්සියක් ගන්න. ඊළඟට හොඳට කීකරු වෙන්න. මේ කියන දේ තේරුම් අරගෙන කීකරු වෙන්න. කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්න. ඊළඟට ආරද්ධ වීරිය තමන්ගාව තියෙනවා වීරිය. ඒ තමන්ගාව තියෙන වීරිය තමා විසින්ම උපද්දගත යුතුයි. සන්තිකේ තියෙනවා තමන් ළඟ තියෙනවා. හැබැයි අඳුන ගන්න ඕන. සිල් රකින්න හැකියාව තමන් සතුව තියෙනවා. බණ භාවනා කරන හැකියාව තමන් සතුව තියෙනවා. ආන්ගේ තියෙන හැකියාව හඳුනගන්න පින්වත්නි තමන් දියුණු කරගන්න ඕන තමන්ගේ ආරද්ධ වීරිය. සිහිය පිහිටවාගෙන ලද දෙයින් සතුටු වෙලා පාපී ආශාව ඇති කරගන්න නැතුව සම්මා දිට්ඨියට පැමිණිලා මේ ගෞතම බුද්ධ ශාසනයේ දියුණුවක් ලබන්නට අවස්ථාවක් ඉඩකඩක් මේ පින්වතුන් මේ වසරෙහි දියුණු කරගන්නට මහන්සියක් ගන්න. අන්න එහෙම වුණොත් තමගේ ජීවිතේ මේ බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණක් ලබා ගත්තා වෙනවා. ඉතින් මේ පින්න සියලු දෙනාට ඒ ගෞතම බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ලබා ගන්නට වාසනාව උදා වේවා. සාදු සාදු. ඒ වගේම විශේෂයෙන් මේ පින්වතුන් අපි අද දවසේ සිහිපත් කරනවා මේ අද දවසේ දායකත්වයේ ලබලා දෙන්නේ මේ මිය පරලොව ගිය කේ තිලකසේන මහතාට පරලොව වශයෙන් පින්පෙත් අනුමෝදන් කිරීමට විශේෂයෙන් මහම උණුමුල්ල මෙස්සිසිල මහමෙවුනා භාවනාසපුවට සහසම්බන්ධ වෙලා බොහෝ පිනක් රැස් කරගත්තු පින්වත් මහත්ෙක්. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. පින්වත්නි, බුදු සසුන තුළින් අපි අපේ ජීවිතය කොහොමද දියුණු කරගන්නේ? කරුණු 10ක් ඔස්සේ අද දවසේදී උදෑසන කාලයේදී අවබෝධ කරගන්නට ඒ උතුම් වූ දහම් කරුණු කාරණා විමසා දැනගන්නට අපි වාග්යවන්ත වුණා. අද උදෑසන කාලෙත් අපි සිහිපත් කළා මීට වසර 17කට පෙර හරියටම 2004 දෙසැම්බර් මාසයේ 26 වෙනිදා උදෑසන 9:26 තව නොබෝ මොහොතකින් එළඹෙන්නේ ඒ මොහොත. ලංකාවේ ජීවිත 35,000කට වැඩි පිරිසක් ලෝකයේ ලක්ෂ ගානක ජීවිත ප්‍රමාණයක් එක දිනක එකම අවස්ථාවක නැති වෙනවා. ලංකාවේ මෙතෙක් සිදු දෛනිකව සිදු වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වෙන්නේ එදා. ඒ වගේම ලෝකේ වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වන දුම්රිය අනතුර සිද්ධ වෙන්නේ ලංකාවේදී එදා. අපේම මිනිසුන්ට ජීවිත අහිමි වූ ඒ සුනාමි ව්‍යසනයට වසර 17ක් සපිරෙන දිනේ අද. ඉතින් අද උදෑසන කාලෙත් අපි සිහිපත් කළා අද දවස මුළුල්ලේම අප විසින් සිදු කරන සියලු පින් සෑම මොහොතකම අපි මියගිය පින්වතුන් දෙසා අනුමෝදන් කරමු. පිරිසකට ජීවිත අහිමි වුණා. පිරිසක් ආබාධිත වුණා. තවත් පිරිසකට තමන්ගේ සමීපතමයින් අහිමි වුණා. උන් ජීවිත කාලයේම විඳවනවා. තවත් පිරිසක් අතුරුදහන් වුණා. ඉතින් පින්වත්නි මේ සියල්ලන්ටම මේ සංසාර ගමනේ නැවත වාරයක් මෙවන් අකල් වියෝ සිද්ධීන් සිදු නොවන්නට මේ රැස් කරන සියලු පින් හේතුපකාර වේවා. මේ ප්‍රාර්ථනාවත් එක්ක අපි සතියන්ත සීල භාවනා වැඩසටහනේ කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව අද උදෑසන කාලයේදී භාවනාව ඔබට සමීප කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින රූපහානි කල්න මිතුරා ශ්‍රද්ධා රූපහානි වගේම ලක්කිරු ගුවන්විදුලිය සමග මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.